ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. දේශ සුපින්වත් මිනිසුන්ට සත්‍ය මාර්ග කියා දෙන ඔබේ ආලින්දයට අමා සදහම් රැගෙන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන සුඛා සද්ධම්ම දේශනා ධර්ම දේශනාමේ වැඩසටහනයි මේ ආකාරයෙන් අප ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අදත් ධර්ම දේශනාවට ශ්‍රද්ධා රූපවාහිනිය අපේ ආරාධනය මත පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා. අද ධර්ම දේශනාවට වැඩම කොට වදාලේ දැවෙන දිවියට දහම් සිසිල වැඩසටහනේ නිර්මාතෘවර හිබුටාන ශ්‍රී අභිනවාරාම විහාරවාසී විචිත්‍ර ධර්ම කතික හල්මිල්ල කුලමී සුජාත ඥාන පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. ජීවිතයේදී ඔබට මුණ ගැසෙන ප්‍රිය පුද්ගලයන් සහ අප්‍රිය ජනක පුද්ගලයන් සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඔබ ප්‍රිය පුද්ගලයන් සමග හිතමිතුරුව ඇසුරු කරද්දී ඒ අය ඕනවට වඩා ඔබේ ජීවිතයට සමීප කරගන්න එපා කියලා. මක් නිසාදයත් ඒ තුළින් ඔබට ඇතිවන්නේ ඇලීමක්. ඔබ යම් කෙනෙක් කෙරෙහි අප්‍රියජනකව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයන් පවා ඔබේ ජීවිතයට වඩා ලං කරගත යුතු නැහැ. ඒ වගේම බොහෝ සෙයින් දුරස් කරගත යුතුත් නැහැ. ඒ හැම කෙනාම සමාන වශයෙන් ඔබේ ජීවිතයට යම් හෝ දවසක උපකාරී වන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ලෞකිකවත් ලෝකෝත්තරවත් ඔබේ ජීවිතයට උගත හැකි බොහෝ කාරණා. ඉතින් සුඛා සද්ධම්ම දේශනා මේ ධර්ම දේශනා මේ වැඩසටහනින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්නට අප මේ ආකාරයෙන් උත්සුක කරන්නේ. ඔබව උත්සාහ කරන්නේ සහ ඔබව යොමු කරවන්නේ. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සෝදමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැතට්ටිය පිළිගන්නවා. අපි ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිනවා. නමෝ බුද්ධාය 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 නමෝ සුඛා සද්ධම්ම දේශනා ධර්ම දේශනා මේ වැඩසටහනට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාරන හැටියට සාදු 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 නමස්කාරය කියන්ද පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา වීරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝදේතමාරම් පඤ්ඤා උදේන ජිතංච රක්කේ අනිවේසනෝ සියාති. ශ්‍රද්ධා රූප වාහිනී මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක මහමෙවුනා භාවනා අසපුවෙහි නිර්මාතෘවර පූජනීය කිරිබත්ජොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා භාවනා අසපුවෙහි පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක වාසනාවන්ත සුපින්වතුනි, ජයවික්‍රම මහත්මයා ප්‍රදාන මේ පින්වතුන් තමනුත් ධර්ම ශ්‍රවණය කරන ගමම්ම විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්නටයි මේ අවස්ථාව ඉඩ ප්‍රස්තාවනාව සකස් කරලා දෙන්නේ. මේ කරන කටයුත්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද පරේසං ධම්මදේශේතු න සුකරං. ආනන්ද පිරිසට බණ කියන එක පහසු වැඩක් නෙවෙයි. මේ විදිහට දේශනා කරන්නේ කවුද? මේ ස්වාසූ දහසක් ධර්මස්කන්ධයෙන් 82000ක්ම දේශනා කරන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනන්ද පිරිසට බණ කියන එක පහසු නෙවෙයි කියන එක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ආවට ගියාට බණ කියපු ශාස්ත්‍රෝන් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ ධර්මාසනය තුල වාඩි වුණෙන් පස්සේ පිරිස දිහා හොඳට බැලුවා. ඒ බලන බැල්ම පියවි දෑසෙන් වගේම උන්වහන්සේගේ ඥාන ශක්තිය තුලිනුත් පිරිස දිහා බලලා ඒ පිරිසගේ මානසික පසුබිමට උචිත අදාළ විදිහට තමයි ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසාම ඒ ධර්මයේ ග්‍රහණය කරගන්නට ඒ දේශනයේ ශ්‍රවණය කරන්නට යෙදුණු ඒ පිරිසට හැකියාව ලැබුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔයත්තන්ට මතක ඇති සම්බුද්ධත්වයට පත් වෙලා සාරාසංඛ්‍ය කල්පලක්ෂ ගාණක්ම පෙරුම්දම් පිරුවේ මේ සත්වයා සසරෙන් එතර කරවන්නට. නමුත් උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් අවස්ථාවේදී ධර්මයේ දේශනා කරන්නට ඉදිරිපත් වෙන්න කැමති වුණේ නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේ මේ සමාජය දිහා දැක්කේ පබ්බතට්ටෝව බුම්මට්ටෝ දීරෝ බාලේ අවික්කති. පර්වතයක් මුදුනට නැගගත්තෙන් පස්සේ කෙනෙක්ට සමාජයේ පේන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ
මේ සමාජයේ දැක්කේ විදිහට. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සත්වයා නිරන්තරයෙන්ම සූදානම් වෙලා ඉන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචාංගයන් පිනවන්න. මොන තරම් රූප දැක්කත් මට දැන් ඇති කියලා කාටවත්ම හිතෙන්නේ නැහැ. මොන තරම් කනෙන් සද්ද ඇහුවත් මට දැන් සද්ද අහලා ඇති කියන මතයට අපි එන්නේ නැහැ. දිවෙන් ඕන තරම් ආහාර ලොරි ගාණක් අපි අනුභව කරලා තියෙනවා. නමුත් මට දැන් ඇති කියලා කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ කාමයටම බර වෙලා ඉන්න මේ සත්වයා හට ධර්මයේ දේශනා කරපුවාම වෙහෙස පමණයි. නමුත් අන්තිමේදී බුදුරජාණන් වහන්සේ සහම්පති බ්‍රහ්මණයාගේ ආරාධනාවෙන් පස්සේ ධර්මයේ අහන්න පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසට ධර්මයේ නොඇසුනොත් අඳුරෙන් අඳුරටම යන නිසා උන්වහන්සේ එතනදී ධර්මයේ දේශනා කරන්නට ඉදිරිපත් වුණා. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ ඊ타ත්ම වටිනා කාලෝචිත මාතෘකාවක්. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝදේත මාරම් පඤ්ඤාඋදේන ජිතංච රක්කේ අනිවේසනෝ සියාති. ඉමං කායං කුම්භූපමං, මේ ශරීරය මැටි කලයක්සේ දැනගෙන මේ සිත නගරයකට උපමා කරගෙන ප්‍රඥාව නැමැති ආයුධයෙන් මාරයාට පහර දෙන්න කියන එක තමයි ඒකේ සරල අදහස. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල උපමා මගින් ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ ශරීරය මැටි කලයකටයි උපමා කරන්නේ. මම හිතනවා මේ ඇත්තෝ මැටි කල දැකලා තියෙනවා. මැටි කලයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ජලය එකතු කරගන්න යොදා ගන්න දෙයක්. ඔය ඇත්තෝ දන්නවා මේ මැටි කලය කියන එක සුළු අතපසු වීමකින් කැඩිලා බිඳිලා විසිරලා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න ඒ ආකාරයෙන්ම තමයි මේ මගේ තමන්ගේ කියලා ඊ타ත්ම ආදරයෙන් අපි ආරක්ෂා කරන මේ ශරීරයත්. දැන් කල්පනා කරලා බලන්නකෝ මේ ශරීරයට මොනතරම් අපි ආදරය කරනවද කියලා කියනවා නම් පුංචි හීරීමක්වත් වෙනවට අපි කැමති නෑනේ නේද? පොඩි හීරීමක්වත් වෙනවට අපි කැමති නෑ. ඒ තරම්ම ආදරයෙන් තමයි මේක ආරක්ෂා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොන තරම් ආරක්ෂා කළත් මැටි බඳුනත් බිඳිලා යනවා දවසක. ඒ වගේම තමයි මේ ශරීරයත් ඒ ආකාරයෙන්මයි කියන එක බුදුරජාණන් වහන්සේ මෙතනදී සහේතුකව පෙන්නනවා. දැන් ඔය ඇත්තෝ කල්පනා කරලා බලන්න, ඔබට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ඔබ සමහර විට තරුණ වයසේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජීවිතේ මධ්‍යම වයසේ ගත කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ ජීවිතේ සැඳෑ සමයක ඉන්න පුළුවන්. දැන් තරුණ වයස ගත කරන කෙනෙක් නම් මොහොතක් ඔබ කල්පනා කරලා බලන්න මේ ලෝකෙට දරුවෙක් උපත ලබනකොට කොහොමද සිටින්නේ? අපි හැම කෙනෙක්ට මේ අවස්ථාව තිබුණා. නමුත් අද අපිට ඒක මතක නැහෙනේ. දැන් කල්පනා කරලා බලන්න තරුණ වයසේ පසු වෙන ඔබ ඔය වයසට එන්න ළමා වයස ගත කරා. ඔබට මතක ඇති ඒ කෙලිදුලෙන් ගත කරපු ජීවිතය. එතනින් පස්සේ ඔන්න ඔබ අද තරුණ වියටපත් වෙලා තියෙනවා. මධ්‍යම වයස ගත කරනවා නම් ඔබට අර තරුණ වයසේ ඉන්නවටත් වඩා මැනවින් මේක වැටහෙන්නට ඕන. දැන් ඔබට පේනවා ළමා වයස ගත කරලා තියෙනවා. අන්න තරුණ වයසට ආවා. තරුණ වයසේ රැඳුණාද නැහැ. අන්න මධ්‍යම වයසට ඇවිදිලා. ඔබ ජීවිතේ සැඳෑ සමය ගත කරනවා නම් ඔබට මම මේ වටහා දෙන්න යන ධර්මයේ මනාව වැටහෙන්නට ඕන. ඒ මොකද ඔබ ළමා කාලයක් ගත කළා. අන්න තරුණ වයසට ආවා. තරුණ වයසේ රැඳුණාද නැහැ. එතනින් පස්සේ මධ්‍යම වයසට ආවා. අන්න ජීවිතේ සැඳෑ සමයට ඇවිදලා තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි, මොකද්ද මේ සිද්ධ වෙගෙන යන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර වෙනස් වීම තමයි මේ ක්‍රමයෙන් ඇති වෙලා තියෙන්නේ.
දැන් කල්පනා කරලා බලන්න තරුණ වයසේ තිබිච්චි ඒ කළු කෙස් ටික දැන් සුදු වීගෙන යනවා. Tamanට ජව බල සම්පන්නව තිබිච්ච ශාරීරිය දැන් ඉස්සර දාපු ඒ සෙල්ලම් කරන්න බෑ දැන්. කල්පනා කරලා බලන්න මේ වෙනසකට බඳුන් වෙමින් පවතිනවා. මෙතනින් අපි නතර වෙනවද? මෙතනින් අපි නතර වෙන්නේ නැහැ. අන්න එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ යථාර්ථය එහෙම නැත්නම් සත්‍ය ධර්මතාවයේ පෙන්නමින් කවදා හරි දවසක ඔය ඇත්තොත් අපත් මරණය කියන ධර්මතාවයට පත් වෙනවා. ඒක තමයි මේ ලෝකේ යථාර්ථය. පින්වත්නි, මෙතන ගැටලුව තියෙන්නේ මරණයට පත්වීම හෝ වයසට යෑම ලෙඩවීම නෙවෙයි. වයසට ගිහිල්ලා මරණයට පත්වෙන එහෙම නැත්නම් මරණයට පත්වන හැම කෙනෙක්ම මෙතනින් පස්සේ කොහේ හරි ගිහිල්ලා උප්පත්තිය ලබනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න ඒ උපත තීරණය වෙන්නේ ඒ සත්වයා තම තමන්ගේ ජීවිත කාලය තුලදී කරගත්ත හොඳ සහ නරක දෙකේ විපාකයන් හැටියට. දැන් ගොඩ දෙනෙක් අපි කල්පනා කරන්නේ අපි හැමදාම මිනිස් වෙලා උප්පත්තිය ලබයි කියලානේ නේද? අනිත් අය හැමදාම තිරිසන් සත්වයයි කියන මතයට තමයි සමාජයේ අපේ ගොඩක් අය වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ නකසිකා කියන සූත්‍රය තුල පෙන්නනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මගේ නියපොත්තට මම පස් ටිකක් ගත්තා මේ මගේ නියපොත්තේ තියෙන පස්ද වැඩි එහෙම නැත්නම් මේ මහ පොළොවේ තියෙන පස්ද? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නියපොත්තේ තියෙන ඊ타ත්ම අල්ප ප්‍රමාණයක්. එහෙනම් මහණෙනි දැනගන්න මේ ලෝකෙට මිනිස්සු බවට පත් වෙලා මිනිස් ජීවිත ගත කරලා නැවත මනුස්ස ජීවිත ලබන්නේ මගේ මේ නියපොත්තේ තියෙන පස් ප්‍රමාණයට පිරිසක්. ඊට වඩා බොහෝ දෙනෙක් නැවත ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ මිනිස් ජීවිත ලබාගෙන නෙවෙයි. එක්ක සතර අපාය කියපුවාම තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය ඔය කියන තැන්වල තමයි මිනිස්සු ගොඩක් දුරට උප්පත්තිය ලබන්නේ. අන්න ඒ නිසාම පින්වත්නි මේ ලබාගෙන තියෙන ජීවිත තුල ඔය ඇත්තෝ එකපාරක් නෙවෙයි දෙපාරක් හිතිය යුතු තැනක් ඇවිදිලා තියෙනවා. අද මේ මනුස්ස ජීවිත ලබාගෙන මෙතෙන්ට ඇවිදිලා මේ ඔය ඇත්තෝ වාඩි වෙලා ඉන්නේ ආකස්මිකව නෙවෙයි. මේ සංසාරයේ තුලදී ඊ타ත්ම බරපතල ගණේ කුසල් කරපු නිසායි අද ඔය ඇත්තෝ මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්නට හිත යොමු වෙලා තියෙන්නේ. ඕක හැමෝටම වෙන්නේ නැහනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ වගේ සසරක තමයි අපි කටයුතු කරමින් පවතින්නේ. දැන් උන්වහන්සේ ළඟට එක බමුණෙක් ඇවිදින්න එක අවස්ථාවක අහනවා ස්වාමීනි මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේලා කීනමක් පහළ වෙලා තියෙනවද? දැන් අපි 8 බුදුරජාණන් වහන්සේලාටනේ පූජා පවත්වන්නේ නේද? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බමුණ ඔබ යන්න ගංගානන් නදියේ පටන් ගැනීමට. දැන් ඉන්දියාවේ තියෙන විශාල ගඟක්නේ. ඔය ඉන්දියාවේ තියෙන ගංගානන් නදියේ පටන් ගැනීමේ සිට මුහුදට වැටෙන තෙක් දෙපසේ තියෙන වැලිකැට ප්‍රමාණයටත් වඩා මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බලන්න පින්වත්නි මොන තරම් බුදුරජාණන් වහන්සේලා පිරිසක් මේ ලෝකෙට පහළ වෙලා තියෙනවද? ඔය එක බුද්ධ ශාසනයක අසංකේය සත්වෝ නිවන් දකින්නවා කියලා සඳහන් වෙනවා. නමුත් ඒ හැම බුද්ධ ශාසනයකින්ම පෙරි ඇවිදිලා අදටත් අපි ආසාව තුල තණ්හාව තුල අතරමං වෙලා මේ ශාසනය තුල ගමන් කරනවා. මේ සසර තුල තාමත් අපි යනවා. මොනතරම් දුරක් අපිට යන්න වේද කියන එක කාටවත්ම කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක සත්වයක තමන්ගේ ජීවිත කාලය තුල ගත කරලා ඉතිරි වෙන අස්ථි පංජරය කල්පයක් එකතු කරොත් කල්පයක් කියලා කියන්නේ ඊටාම දීර්ඝ කාලයක්නේ. ඔය කාලය තුල එකතු කරොත් එහෙම මේ අස්ථි පංජරය මේ හිමාල කන්දටත් වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. බලන්න
මොන තරම් කාලයක් අපි මේ සංසාරයේ ඇවිදලා තියෙනවද. නමුත් අදටත් මම නිවන් දකින්න ඕන මේ සසරෙන් මිදෙන්න ඕන කියන ඒ කායන බලාපොරොත්තුව බොහෝ අයට අඩුයි. ඒ තුල බලන්ද අපි මොන තරම් අතරමං වීමක් මේ සංසාරයේ තුල අතරමං වෙලා තියෙනවද. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට බොහොම හොඳ උපමාවක් පෙන්නනවා. උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි එක පුරුෂයෙක් ඉන්නවා මේ පුරුෂයාට උදේටත් පිහිපාරවල් 100ක් කනිනවා. දවල්ටත් පිහිපාරවල් 100ක් කනිනවා. හැන්දෑවටත් පිහිපාරවල් 100ක් කනිනවා. දැන් පිහිපාරවල් 300ක් දවසකට මෙහාට අනිනවා. එතකොට මහණෙනි දැන් මේ එක පිහිපාරක් අනිද්දි කොහොම වේදනාවක් ඇද්ද? ස්වාමීනි මේක දැරිය නොහැකි තරම් වේදනාවක්. ඔය විදිහට දවස ගානේ පිහිපාරවල් 300 බැගින් ඒ තනත්තා අවුරුදු 100ක් ජීවත් වෙනවද? එතනින් පස්සේ යම් කෙනෙක් ওই පිහිපාරවල් අනින කෙනා පොරොන්දු වෙනවා නම් ඔබට මේ අවුරුදු 100 ගත කරෙන් පස්සේ ඔබට මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙනවා. එහෙම නැත්නම් මේ සසරෙන් මිදීමේ මඟ ඔබට අයිති කරලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහණෙනි ඔබ දෙපාරක් හිතන්න එපා. ඔබ එක හෙලාම කැමති වෙන්න ඒ පිහිපාරවල් 300 බැගින් අවුරුදු 100ම විඳින්න. ඒ මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඒක එක ජීවිතයකට විතරයි ඒ දුක ඇති වෙන්නේ. නමුත් ඔය ඇත්තෝ මේ සංසාරයට වැටුනොත් බෙලි කැපුම් ලබන්න තියෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. නොඑක් අවස්ථාවල මස් කඩවල කොකුවල අපිට එල්ලෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එක සත්වයක් තුන්වෙනි ශික්ෂාපදයේ කැඩීම නිසා පංචශීලයේ තියෙන තුන්වෙනි ශික්ෂාපදය කඩලා ඒකත් අහුවෙච්ච අවස්ථාවල බෙල්ල කපපු අවස්ථා බැලුවොත් එහෙම මේ හිමාල කන්දටත් වඩා හිස් ගොඩක් එකතු කරගන්න පුළුවන් කියලා. බලන්න පින්වත්නි ඒ තරමටම මේ ලේ වගුරවලා තියෙනවා අපි මේ මහ පොළොව වෙනුවෙන්. මහණෙනි ඔය මහ පොළොව වැඩෙන්නේ නිකන් නෙවෙයි. මේ සත්වයාගේ ශරීරත් එක්කලයි වැඩෙන්නේ. ඒ නිසා පින්වත්නි අන්න ඒ වගේ සංසාරයක භයානක ස්ථානයක තමයි අපි මේ බොහොම කෙලි දොලෙන් කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මම මේ සංසාරයේ තුල අල්ප හෝ සැපක් තියෙනවා නම් මේක දුකක් කියලා දේශනා කරන්නේ නැහැ.